අද 2021 ජනවාරි 31 ඉරිදා සිරස්තල නැගෙනහිර පර්යන්ත සටන ජයග්‍රාහී මාවතකට පිවිස ඇති බව සටන්කරුවන් කියයි. විශ්වාස කරනවා මේ ලිඛිත ලියවිල්ල ලැබෙයි කියන එක. මේ සටන දිනපු සටනක් විදියට ඉතිහාසයට එකතු වෙනවා. කැබිනට්ටුවේ 99%ක් ජැටිය විකිණීමට විරුද්ධයි. අගමැතිගෙනුත් සහතිකයක්. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩියට 99ක් ඉන්නේ විකුණන්න ඕන නෑ කියන පදනමේ. සිවිල් ආරක්ෂක බටයන් නිරෝධායන නීති කඩමින් නිදහස් දින පෙරහුරුවට එක් වෙයි. කොවිඩ් දෙවන දැල්ලේ මරණ 300ක්. රනිල් ඇතුළු 22ක් වගඋත්තරකරුවන් කළ දේශපාලන පරිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනපතිගෙන් විශේෂ ජනාධිපති කොමිසමක්. ආහාර හෝ ඖෂධ හැර සියලු පොලිතින් සහ ප්ලාස්ටික් සැෂේ ඇසුරුම් මාර්තු 31 සිට තහනම්. බ්‍රසීලයේ දරුවන් පිරිසක් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වමින් මේ යයි. මරණයට හේතුව තවත් කොවිඩ් ප්‍රභේදයක් දැයි සැකයක්. සිරස් from Ada Derana. This is Ada Derana Prime Time with Vasanti Nanayakara and Shatara Albis. Live from Studio 24 in Colombo. අයිබෝවන් වදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමග සජීවීව. කැබිනට් මණ්ඩල සමාජිකයින්ගෙන් 99%ක් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ විකිණීමට විරුද්ධ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවධාරණය කළා. කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරන බවට පොරොන්දුවක් රජය ලිඛිතව ලබා දෙන තෙක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අඛණ්ඩව සිදු කරන බවයි. මේ අතර වරාය වෘත්තීය සමිති ගෙන ගිය සටන මේ වන විට ජයග්‍රහණය කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කෙඩී ලාල්කාන්ත මහතා සඳහන් කළා. The big story. ශ්‍රී ලංකා වරාය අධිකාරී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඉන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කර යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය අත්‍යවශ්‍ය වන සේවාවන් බවටයි. මේ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිය මෙලෙස අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය සේවාවක් ගැසට් කරන්න පුළුවන් මාසයක් විතරයි. මාසෙන් මාසේ නැවත අලුත් කිරීමක් තමයි සිදුනේ. ඒ නිසා මොන බලපෑම තිබුණත් මොන රතු නිවේදන දැම්මත් අපේ වෘත්තීය අරගලය අපි නවත්තන්නේ. අකුරට වැඩ කිරීම අවසන් කරලා සාමාන්‍ය පරිදි රාජකාරිය දෙන්න කියලා බලපෑම වැඩි. නමුත් අපි මොන බලපෑම ආවත් පොරොන්දු පරිදි අපට ලිඛිතව ලබා දීම අවශ්‍යයි. 100% නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දෙනවා කියන එක හෙට දිනේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපි විශ්වාස කරනවා එතනදී අපිට මේ ලිඛිත ලියවිල්ල ලැබෙයි කියන එක. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ කැබිනට් මණ්ඩල සමාජිකයන්ගෙන් 99%ක් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ විකිණීමට විරුද්ධ බවයි. මේ කාටවත් දෙන්නෙත් නැහැ, විකුණන්නේවත් නැහැ, බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තීය සමිතිය වලට කියන්නේ අපි කිසි විටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. එහෙම දෙනවද කියලා. ඉතින් ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔය වැඩ වර්ජන කරන දෙයක් නැහැ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනාගේ මම හිතන්නේ 99%ක් ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදනමේ. ජනාධිපතිතුමාත් කොහොම ඒ මතයෙන් හැර පිට මේ දීපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙවෙයි අපිට බලය දීලා තියෙන්නේ. මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. හම්බන්තොට වරාය අපිට අලාභයක් නොවන විදියට අපි ඒක විසඳා දැම්මා. ඊළඟට කොළඹ වරාය බටහිර පර්යන්තය කොළඹ වරායෙන් එන කන්ටේනර් වලින් 75%ක් අපිට නෙමෙයි ඉන්දියාවට යනවා. ඒ නිසා අපි ඉන්දියාව ඉස්සෙල්ලා ඉල්ලා තිබුණා. මේකේත් අපි කිව්වා නෑ 51%ක් අපි දෙන්නේ ලංකා රජයට. ඉතුරු 49 ජපානයේ මේකයි බෙදා ගන්න. අඩානි තමයි කේරළ වරායත් කරන්නේ. ඒ ටික කතා කර කියද්දි මේ ඡන්දය ආවෙ නිසා ඉතුරු ටික අපි කිව්වා ඔයගොල්ලෝ අලුත් ආණ්ඩුවට කතා කරලා කරන්න කියලා. අපිට මතකයිනේ වරාය උද්ඝෝෂණයට ගහපු විදිය මං ගුටි කාපු විදිය මතකයි දින ඔබට. හිරේ ගියපු විදිය. හැබැයි ඊයේ උද්ඝෝෂණය කරා එහෙම වුණාද? එහෙම උනේ නෑ. ඒ හින්දා මේ විජාතීයකරණය සහ පෞද්ගලිකකරණය තුල අපේ ආණ්ඩුව නෑ. නැගෙනහිර ජටි
සම්බන්ධව යාපාන ආණ්ඩුව මේ වගේ අවුල් බිස්නස් එකට යනකොට අපි ඒකට සහායය දුන්නා. අපි ඒ ප්‍රතිපත්තියම ඉන්නවා. මේ ආණ්ඩුවට ජනාධිපතිතුමා කියන්නේ මේ වගේ රටවල් එක්ක එකතු වෙලා සංවර්ධන කරනවා නම් එතන අපි සම්පූර්ණ සහායය දෙනවා. නැගෙනහිර පර්යන්තය අපිට මේක තනියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉන්දියාවට අවශ්‍ය නම් ඉන්දියාවට බටහිර පර්යන්තය දෙන්න පුළුවන්. දැන් දකුණු පර්යන්තය චීනය අරගෙන තියෙන නිසා. මේක දැන් යකාගේ කතාවක්. නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම සඳහා බටහිර පර්යන්තය ආපහු ඉන්දියාවට ලබා දුන්නා. දැන් විසඳුමක් ලබා දුන්නා. කවුරු කෑ ගැහුවොත් මං හිතන්නේ අන්තිමට ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම අනුව ඒ ජැටිය ඉන්දියාවට ලබා දෙන්නට මේ ආණ්ඩුවට වෙනවා. හැමදාම එක්සත් ජාතික පක්ෂ ඒගොල්ලන්ගේ ඒ ගැටේට රට හිර කරලා අපිව රටවල් දෙකක් මැද්දේ චප්ප වෙන්න මැද තියලා රට අර්බුදයට යන්න හදලා ගියේ. දැන් තමයි බලල මල්ලෙන් එළියට එන්නේ. අපිත් බැලුවා මේ මොකද ආණ්ඩුව බලයට ගේන්න හදපු කට්ටියම නැගිනිර ජැටියට මෙච්චර විරෝධය දක්වනවා. ගේම් එක තිබිලා තියෙන්නේ ඇතුලේ. නැගිනිර ජැටිය නම් දෙන්න එපා කියනවා නම් හරි අපි එක දෙන්නේ නැහැ. බටහිර ජැටිය දෙන්න. දැන් කොහින් ගියත් මොකද්ද වෙන්නේ? ඉන්දියාවට ජැටියක් එනවා. අපේ උපනූපන් පරම්පරාවන්ට ආර්ථික සෞභාග්‍ය ගේන්න තියෙන මහිමය කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කියන්නේ අපි මේක දෙනවා නම් ඒක මහා අපරාධයක්. විදේශීකයන්ට සම්පත් විකුණන්නේ නැහැ කියපු උදවියට අද ඒගොල්ලන්ට රෙද්දක් ඇඳගෙන ඉන්න බැරි තත්ත්වයක් අද උදා කරලා තිබෙනවා. මේ විකුණන්නත් දෙන්නේ නැහැ, බදු දෙන්නත් දෙන්නේ නැහැ. ඔය කෑ ගාන අය බිරුවට මේ රටේ ආයෝජනය සඳහා අවස්ථා අපි ලබා දිය යුතුයි. නැගෙනහිර ජැටිය විකිණීම අත්හැරියාය කියලා ආණ්ඩුව හෙට ප්‍රකාශ කරනවා. මේ අරගලයේ වෙච්ච බලපෑමේ ප්‍රමාණය අනුව ආණ්ඩුව දන ගහනවා. මේ සටන දිනපු සටනක් විදියට ඉතිහාසයට එකතු වෙනවා. බටහිරේ අපි පස්සේ බලාගමු. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා හවුල් කර ගැනීමට යෝජනා වී ඇති ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානිට සහ ඔහුගේ සමාගමට විරෝධය පළ කරමින් ඉන්දත් ඉන්දියාවේ විරෝධතා පැවැත්වුණා. එම විරෝධතා මේ වන විට තව තවත් තීව්‍ර වී තිබෙනවා. ඉන්දිය ගොවින්ගේ දැවන්ත විරෝධතා මාලාවට හේතුව වී ඇත්තේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පැවති 53ක් සංශෝධනයට ඉන්දිය ආණ්ඩුව පියවර ගැනීමයි. ගොවි ජනතාව කෙරෙහි රාජ්‍ය වෙත පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය හරහා ලිහිල් වන බවටයි ගොවීන් චෝදනා කරන්නේ. එහි වාසිය ලබා ගැනීමෙන් ඉන්දිය ධන කුබේරයන් වන මුකේෂ් අම්බානි සහ ගෞතම් අදානි කෘෂිකර්මාන්තයට අතපැවිවන සූදානම් වන බවත් එමකින් ඔවුන් කෘෂිකර්මාන්තය සූරාකෑමට ලක් කරනු ඇති බව ගොවීන් පවසනවා. මේ සම්බන්ධයෙන් නවදිල්ලි නුවර केंद्र කරගනිමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි. එහි උච්චතම අවස්ථාවට පැමිණෙමින් නවදිල්ලි නුවර සමීපයට ඒකරාශී වී සිටින ගොවි නායකින් එක් දිනක උපවාසයක්ද පැවැත්වුවේ පනත් සංශෝධන හකුලා ගැනීමට රජයට බල කරමින්. ඉන්දිය නිදහස් සටනේ පියාලෙසින් සැලකෙන මහත්මා ගාන්ධිගේ අනුස්මරණ දිනයට සමගාමීව ගොවීන් මෙම උපවාසය සංවිධානය කර තිබුණා. ගොවි උපවාසය සඳහා තවදුරටත් ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට නවදිල්ලි අගනුවර යාබද කලාප 3ක අන්තර්ජාල පහසුකම් තාවකාලිකව අත්හිටුවීමටද ඉන්දිය රජය පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ගොවි ජනතාව පවසන්නේ සිය අරගලය දිනන තෙක් සටන අත් නොහරින බවයි. යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණ කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එම ජනාධිපති කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගනුණා. ඉකුත් යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත් කර ඇති මෙම ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා නම් කර තිබෙනවා. ජනාධිපති කොමිසමේ සෙසු සමාජිකයින් ලෙස පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු කේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සහ අභියාචනාධිකරණ වෙනසුරු රත්නප්‍රිය කුරුසිංහ මහතාවයි. මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දක්වන්නේ ඉකුත් යහපාලන රජය සමයේ පිටුවාගත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ජාතික විධායක සභාව සහ දූෂණ මර්දන කමිටුව නම් දේශපාලන සංවිධාන දේශපාලනික පරිගැනීම් සිදු කර ඇති බව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ නිගමනය කර ඇති බවයි. එම දේශපාලනික පරිගැනීම් සිදු කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව පිහිටුවාගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නැමැති පොලිස් ඒකකයේද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන ඇති බව ජනාධිපති කොමිසමේ නිර්දේශ වී ඇති බවද ගැසට් නිවේදනයේ සඳහන්. ඒ අනුව දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ලබා දී ඇති දියුරුම කඩ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන
සංවිධාන උල්ලංඝනය කර ඇත්තේ කෙතරම් දුරකටද යන්න තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට මෙම නව ජනාධිපති කොමිසම පත් කර තිබෙනවා. අදාළ වගඋත්තරකරුවන් බලය අනිසි ලෙස පරිහරණය කිරීම, අනිසි මැදිහත් වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධී සාවන්ති පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ ඥාති සංග්‍රහය යන වරද සිදු කර ඇත්තේ කෙතරම් දුරකටද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම මෙම නව ජනාධිපති කොමිසමට පවරා ඇති තවත් කාර්යයක්. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට අනුව යම් තැනැත්තෙකු ප්‍රජා අශක්තතාවයකට අර්ථ කළ යුතු බැවින් ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙම නව කොමිසමට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් නියෝග කර ඇත්තේ මෙම නව ජනාධිපති කොමිසම සිය විමර්ශනයන්ට අදාළ අවසන් වාර්තාවක් හෝ අතුරු වාර්තාවක් මාස 3ක් තුළ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු බවයි. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණය කළ ජනාධිපති කොමිසම වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ දූෂණ මර්දන කමිටුවේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එහි සමාජිකයන් වූ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාන්‍ය අබේසේකර ඇතුළු 22 දෙනෙකුගෙන් යුතු පිරිසක්. මේ අතර දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණ කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබඳ අද අදහස් පළ වුණා. විවස්ථාවේ උල්ලංඝනය කරලා තියෙනවා නම් අපේ රටේ විවස්ථාමය අධිකරණයක් නැහැ. විවස්ථාමය අධිකරණයක් නැත්නම් රටේ ශේෂ්ඨාධිකරණය ඉබේටම ඒ නඩුව අහන්න ඕනේ. මේ වෙන වෙන අය පත් කරලා විධායකේ යටතේ ඒව කරන්න බෑ. ඔයගොල්ලෝ අපිව හිරේ දැම්මත් අපි දේශපාලනය කරනවා. අපේ ප්‍රජාහිතය හිමි කරත් අපි දේශපාලනය කරනවා. මොකද ඔයගොල්ලන්ගේ ලයිසන් අරගෙන නෙමෙයි අපි දේශපාලනය කරන්න ආවෙත්. කරන්නෙත් කරෙත්. ඔයගොල්ලෝ අපේ ලයිසන් නැති කරපු කාලෙත් අපි දේශපාලනය කළා. ඒ ඉතිහාසය ආයි මතක් කරගන්න ඕන නම් ප්‍රජාහිතය අයිමි කරලා හරි වෙන වෙන විදියට හරි කොමිෂන් දාලා හරි දේශපාලන පරිගැනීම් කරලා බලන්න. අපිත් ඒවට ඒ ගැලපෙන විදියට ප්‍රතිචාර දක්වන්න. කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වූ මිහින්තලේ ආරක්ෂක පුහුණු පාසලේ 200ක පමණ බට පිරිසක් සෞඛ්‍යාංශ ලබා දුන් නිරෝධායන උපදෙස් නොතකමින් කොළඹ නිදහස් දින පෙරහුරු වලට සහභාගී වී ඇතැයි සෞඛ්‍ය අංශ අදානාවරණය කළා. අද දිනෙත් කොවිඩ් ආසාදිතින් 351 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගියේ දෙවන දිනටත් මරණ 8ක් වාර්තා වීමත් සමගයි. තවත් මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 313ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මරණ 313 අතරින් 300ක්ම අයත් වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 4 වෙනිදා සිට ආරම්භ වූ කොවිඩ් දෙවැනි රැල්ලටයි. ඊයේ වාර්තා වූ මරණ 8න් 5ක්ම කොළඹ නගරයේ පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන් 5 දෙනාම පිරිමි අය වීම විශේෂත්වයක්. මරදාන පදිංචි 61 හැවිරිදි අයෙක්, මට්ටක්කුලේ පදිංචි 93 හැවිරිදි අයෙක් සහ 52 හැවිරිදි අයෙක්, අලුත් කඩේ පදිංචි 63 හැවිරිදි අයෙක් සහ රාජගිරියේ පදිංචි 79 හැවිරිදි අයෙක් ඒ අතරට අයත්. මීට අමතරව වාද්දුව පදිංචි 39 හැවිරිදි කාන්තාවක්, පොකුණුමේට පදිංචි 58 හැවිරිදි කාන්තාවක් සහ මඩවල පදිංචි 62 හැවිරිදි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත් වුණා. දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයන් 848 දෙනෙකු ඊයේ හඳුනාගෙනුණා. කොළඹින් 157ක්, ගම්පහින් 136ක් සහ පළමුවරට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 100 ඉක්මවීම විශේෂත්වයක්. කළුතරින් 82ක්, මහනුවරින් 82ක්, ගාල්ලෙන් 54ක්, කෑගල්ලෙන් 38ක්, මාතරින් 34ක්, පුත්තලමින් 29ක්, බදුල්ලෙන් 28ක්, රත්නපුරින් 19ක් සහ තවත් දිස්ත්‍රික්ක 9කින් ආසාදිතයන් 81 දෙනෙකු හඳුනාගෙනුණා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 63644ක්. ඉන් සුවය ලැබූ ගණන 57000කට අධිකයි. විශේෂයෙන්ම හෙට දිනේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. නිරෝධායනයට ලක් කර ඇති අය තම නිවෙස්වල නිරන්තරයෙන් සිටින්නේද, නිරෝධායන රීති ගරු කරන්නේද යනුවෙන් සොයා බැලීම් මෙහෙයුම මේ අවස්ථාව වන විට ලංකාවේ පවුල් 40000කට ආසන්න 1,22,000ක පමණ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිවෙස්වල එම පරිශ්‍රයන් තුළ යොමු කර තිබෙනවා.
කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති අනුරාධපුර මිහින්තලේ සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ සිට 200ක පමණ පිරිසක් සෞඛ්‍යාංශ ලබා දුන් උපදෙස් නොතකා කොළඹ නිදහස් දින පෙරහුරු වලට සහභාගී වී ඇතැයි ප්‍රදේශීය භාර සෞඛ්‍යාංශ අනාවරණ කරනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පැමිණි බටෙන් 500ක පමණ ප්‍රමාණයක් එම පුහුණු පාසලේ පුහුණු වීමට නිරතව ඇති අතර ඉන් බොහෝ දෙනෙකුට කැස්ස සහස්තෙන් ප්‍රතිශාව තිබූ බව සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. අපි ඒ ගැන දැනුම් දුන්නා සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට. මොකද 500ක් පමණ සියලුම දෙනා පුහුණු වුණේ එකම ස්ථානයක දිවා කාලයේ අපේ රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ඊළඟට ආහාර ගත්තේකට ඒ නිසා මේ අවදානම දැඩි ලෙස තියෙනවා අනිත් අයටත් කියලා. පස්සේ මේකේ කොළඹ පෙළපාලියට සහභාගී වීමට 200ක පමණ පිරිසක් යොමු කරලා තිබුණා. උණකැස්ස හෙම්බිරිස්සාව තියෙන අනිත් රෝග තත්ත්ව වලින් පෙළෙන අය මිහින්තලේ නීතියගම ප්‍රදේශයේ తాවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක තියලා ගිහින් තිබුණා. ඊට පස්සේ අපි එම ස්ථානයේ හිටපු 40 දෙනෙක්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරාම එතනිනුත් තවත් රෝගීන් 10 දෙනෙක් හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ අනුව පෙනී ගිය දේ තමයි මෙතන මේ රැස් වෙලා හිටපු මුළු සිවිල් ආරක්ෂක බට කණ්ඩායම පුරාම කොවිඩ් වෛරසය පැතිරලා තියෙන බව. ඒ අනුව සෞඛ්‍යාංශ උපදෙස් ලබා දී ඇත්තේ පුහුණු පාසලේ සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීමේ ඉහළ සම්භාවිතාව හේතුවෙන් පුහුණු පාසලේම නිරෝධායනය සඳහා යොමු කරන ලෙසයි. එහෙත් ඉන් 200ක පමණ පිරිසක් කොළඹ නිදහස් දින පෙරහුරු වලට සහභාගී වීම නිසා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉහළ අවධානමක් මතු ඇතැයි සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අනදෙන නිලධාරීතුමාව අපේ මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ලිඛිතව දැනුවත් කරා. ඒ වගේම අපේ කොළඹ වසංගත රෝග ඒකකයේ ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාටත් එම ලිපියේ පිටපත් යොමු කරා. ඒ අනුව අපිට වසංගත රෝගාංශයෙන් ලැබුණ උපදෙසත් මෙම බට කණ්ඩායම සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කළ යුතුයි කියන එක. ඉතින් ඒ අනුව අපි ඒ සම්බන්ධයෙන් අදාළ අනදෙන නිලධාරීතුමාව දැනුවත් කරා. නමුත් වෛද්‍යතුන් මේක වෙලා නැහැ නේද? ඒතකොට 200 කණ්ඩායමක් දැන් ගිහිල්ලා නේ. පැහැදිලිවම පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මිහින්තලෙන් ගියපු බට කණ්ඩායමේ කොවිඩ් ආසාදිතයන් අනිවාර්යෙන් ඉන්න පුළුවන්. ඒ නිසා ඒ කොළඹ ප්‍රධාන පෙළපාලියට එන අනිත් බට කණ්ඩායම් වලට යම් අවදානමක් ඇති වෙනවා. වවුනියාව පොලිස් සංකීර්ණයේ නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. වවුනියාව ත්‍රස්ත විමර්ශනයක කින නිලධාරීන් 30 දෙනෙකුට සහ වවුනියාව මූලස්ථාන පොලිස් නිලධාරීවරයෙකුට වෛරසය වැළඳී ඇතැයි හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනා ගැන්වා. දෙවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි නාදුනන පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් කුලියාපිටිය නගරයේ පවත්වාගෙන ගිය ඉරුදින යාඥා මධ්‍යස්ථානයක් නවතා දැමීමට කුලියාපිටිය පොලිස් නිලධාරීන් අද කටයුතු කළා. මේ සඳහා කුලියාපිටිය නගර සභාවෙන් කිසිදු අනුමැතියක් ලබා දී නොමැති අතර පොලිස් නිලධාරීන් එහි යන විටත් යාඥා මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් ඊට සහභාගී වූ කිසිවෙකුගේ තොරතුරු සඳහන් කර ගැනීමක් හෝ සිදු කර තිබුණේ නැහැ. ඒ අනුව යාඥාව නවතා දමා ඒ සංවිධානය කළ පිරිස් වලට අවවාද කෙරුණා. කොවිඩ් දෙවන රැල්ලේ පළමු මරණය වාර්තා වුණේද මෙවැනිම යාඥා මධ්‍යස්ථානයකින් ආරම්භ වූ පොකුරක් ආශ්‍රිතවයි. කොවිඩ් මර්ධන ඉන්නත් කරන වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයන් 37825 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඊයේ දින තුල පමණක් සෞඛ්‍ය හා ආරක්ෂකාංශ සමාජිකයන් 32539 දෙනෙකුට එන්නත් කරණය සිදු කර තිබෙනවා. කොවිඩ් මර්ධන ඉදිරි පෙළ රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණේ නාරාහෙන්පිට පොලිස් රෝහලේදී. එහිදී එන්නත ලබා දීමට පෙර වෛද්‍යවරුන් විසින් ඔවුන්ව දැනුවත් කරනු ලැබුවා. මේක දැනට වාර්තා වෙන අතුරු ආබාධ හැටියට එන්නේ කට්ටියකට උණ ඇවිල්ලා තියෙනවා. අඟපත රුඩාව ඇවිල්ලා තියෙනවා. ඒක මේ යායට සමහරලාට මේ අතේ වේදනාවක් අතුස්ස ගන්න බැරුව වෙලා තියෙනවා. එහෙම මොනවා හරි තියෙනවා නම් වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ බෙඩ් රෙස්ට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර තියෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි ඇති වෙන්න දියර වර්ග පාවිච්චි කරන්න. හයිඩ්‍රේට් වෙන්න ඕනේ හොඳට. මතක තියාගන්න ඕනේ කාටවත් ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ මේක විදගත්ත කියලා මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා. නමුත් මේක විදගත්තට පස්සේ මරණයේ ඉඳගෙන මේ රෝගේ වැළඳීමේ තියෙන අවදානම සියල්ල අඩු වෙනවා. නිරෝධායන වන කාලය ඇතුළත කවුරු හරි ඉන්නවා නම් එයාට ගහන්නෙත් නැහැ. වැක්සින් එකක් මොනවා හරි අරගෙන තියෙනවා නම් සති දෙකක් ඇතුළත එයාට ගහන්නත් බෑ. කොවිඩ් 19 රෝගේ හැදීලා සුව වෙලා මාසයක් ඇතුළත ඉන්න කෙනෙකුට ඒත් ගහන්නේ නැහැ. පොලිස් රෝහලේ කාර්ය මණ්ඩලය සහ ඊට අනියුක්ත පොලිස් නිලධාරීන් සඳහා එන්නත ලබා දුන් අතර එම රෝහල මගින් ඉදිරි දින කිහිපය තුළ 660 දෙනෙකුට එන්නත් කරණය සිදු කිරීමට නියමිතයි. එළඹෙන දෙවනුදා මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නිලධාරීන් 169 දෙනෙකුට එන්නත් කරණය සිදු කිරීමට නියමිතව තිබෙනවා. කොවිඩ් 19 තත්ත්වය හමුවේ తాවකාලිකව වසා දැමුණු දෙවේනේ සියලුම සත්වෝද්‍යාන
හෙට සිට විවෘත කරන බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළා. ඒ අනුව දෙහිවල සහ පින්නවල සත්ව උද්‍යාන හෙට සිට සතිය දින 7 පුරාම දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘතව තිබෙනවා. කෙසේ වෙතත් පින්නවල අලියනාතාගාරය දින 3ක් විදේශීය සංචාරකයන් සඳහා පමණක් විවෘත වන අතර සෙසු දින 4 දේශීය සංචාරකයන් සඳහා පමණක් විවෘත කරන බවයි ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම රිදියගම සෆාරි උද්‍යානයේ නැරඹීමට පැමිණෙන සංචාරකයන් අන්තර්ජාලය හරහා කලින් දින සහ වේලාවන් වෙන් කරගත යුතු වෙනවා. COVID-19 හා සමාන රෝග ලක්ෂණ පෙන්눔 කළ බ්‍රසීල ස්වදේශික දරුවන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම මරණ සිදුව ඇත්තේ නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එරටට ඇමසන් කලාපයේ ස්වදේශිකයන් අතර ව්‍යාප්ත වන බවට පුවත් පැතිර යමින් තියෙන පසුබිමකයි. කොවිඩ් වලට සමාන රෝග ලක්ෂණ ඇතිව මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 1-5 අතර බ්‍රසීල ස්වදේශික දරුවන් 9 දෙනෙක්. ඇමසන් කලාපයෙන් ආරම්භ වී ස්වදේශිකයන් අතර වඩාත් වේගයෙන් පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් පිළිබඳවත් පසුගිය කාලයේ පුවත් වාර්තා වුණා. දරුවන්ගේ මරණ සහ නව වෛරස ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය අතර සමජතාවක් ඇද්ද යන පිළිබඳ බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන ලෙසයි බ්‍රසීල් රජය බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. ලොව වැඩිම කොවිඩ් බලපෑම් එල්ල වී ඇති ඇමරිකාවෙන් ඊයේත් ආසාදිතයන් 1,40,000 ඉක්මවා වාර්තා වුණා. නව මරණ 2,889ක් සමග එරට සමස්ත කොවිඩ් මරණ ගණන දැක්ුණේ 4,50,381ක් ලෙසයි. මෙම ජනවාරිදී පමණක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ලක්ෂයකට ආසන්න බව නවතම වාර්තාවක දැක්වෙනවා. PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමට නිව්යෝක් නගරයේ ස්ථාපිත කර ඇති අලෙවි යන්ත්‍රයයි මේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත නොයා ජනතාවටම සාම්පල රැස් කිරීමට අවස්ථාව දෙමින් පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම එහි අරමුණයි. contactless එනම් ස්පර්ශ කිරීමකින් තොරව ජනතාවට පරීක්ෂණ කට්ටල මෙම යන්ත්‍රයෙන් මිලදී ගත හැකියි. එක් පරීක්ෂණ කට්ටලයක මිල ඇමරිකානු ඩොලර් 119ක්. මෙමගින් ජනතාවට නිවසේ සිටම කොවිඩ් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගත හැකියි. සාම්පල සෞඛ්‍ය අංශ වෙත ලබා දීමෙන් පසු උපරිම 2 දිනක් තුළ ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා. කොවිඩ් ආසාදිත හෝටල් ආරක්ෂකයෙකු හඳුනා ගැනීමත් සමග ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරය ඇතුළු කලාප 3ක් වසා දමා තිබෙනවා. ඒ දින 5ක කාලයක් සඳහායි. ඊයේ ලෝපුරා කොවිඩ් මරණ 12461ක් වාර්තා වී තිබුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 10,30,00,000 ලක්ෂය පසු කර යද්දී ලෝපුරා මරණ ගණන 22 ලක්ෂය ඉක්මවා තිබෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුදයට වත්මන් ආණ්ඩුවට විසඳුම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සොරි කවුද දිනුම් සම්මන්ත්‍රණ මාලාවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජිතයින් මේ බව සඳහන් කළා. දැන් ආරංචි විදිහට හමුදාවේ ලොක්කෝ දාලා තිනවා ආයතන 28කට. අති බහුතරයක් ෆේල්. දැන් ගෝඨාභය මහත්තයා ළඟදී මම දැක්කා රේගු ලොක්කට බයිනවා මම හමුදාවේ මිනිහෙක් දැම්ම රේගුට රේගුව ෆේල් කියේ. ගොන්තොට පළට දැම්ම හමුදාවේ ලොක්කේ. ෆේල්. වරාට දැම්ම හමුදාවේ හිටපු ලොක්කේ. දැන් වරාය සභාපතිම කියනවා වරාය විකුණන්න ඕන. ඉතින් රාජ්‍ය ආසන එකක්වත් දිනු කළා නැහැ හමුදාවට දාපු ලොක්කෝ. දැන් විශේෂයෙන්ම විදේශ සේවය. කවුද එක්කෙනෙක් තමයි සමගි ජනපදයේ මන්ත්‍රී තිස්ස අත්තනාගේ දුව. බන්දුල ගුණවර්ධන මහත්තයාගේ දුව. එයත් පත් කරනවා තානාපති කාර්යාලයකට අනුතර. ප්‍රසන්න රණතුංග මහත්තයාගේ තෝනියන්ද පත් කරනවා ඒත් තානාපති සේවයට අනුතර. නේද? කවුද? දුමින්ද දිසානායක ඇමතුමා. එයාගේ සහෝදරයෙක් පත් කරා කියලා තියෙනවා මොහාන් සමරනායක දරුවෝ. හැබැයි මේ තානාපති සේවයට පත් කරනවා දේශපාලන පත්තිය. විදේශ සේවය හදාගන්න රාජ්‍ය සේවය හදාගන්න ඡන්ද දුන්නු කට්ටිය මොකද වෙලා තියෙන්නේ? පැරදිලා තියෙන්නේ. දැන් ගිය අවුරුද්දේ මුදල් ලක්ෂ ගාලා දෙන කෝටි 65000. මේ ජනවාරි 1 2 3 දවස් 3ට සල්ලි අපි ගෙවුවා රුපියල් කෝටි 13000. දැන් ඩොලර් මදි. ඒතර මොකද වෙන්නේ? ඩොලර් යාගේ ඉහළ යනවා. දැන් රුපියල් 200 පෙන්න. මේ වැක්සින් එක ගෙන්න ආණ්ඩුවට සල්ලි නේ. ඉන්දියාවේ විදේශ ඇමතිතුමා හමුනාමානෝ අපිට වැක්සින් ටිකක් දෙන්න බැරි. චීනේ තානාපති ගාවට ගිහලා අපිට ටිකක් දෙන්න බැරි. WHO එකෙන් අහනවා අපිට ටිකක් දෙන්න බැරි. මොකද මේ වෙලා තියෙන්නේ? අර පොලේ හදවතක් සත්කමක් කරගන්න සල්ලි නැති වුණාම ඒකට ස්පීකරයක් බැඳගෙන ආධාර එකතු කරන එකයි මේ ආණ්ඩු වැක්සින් එකක් ගේන්න බැරි වුණාම රටවල් කානේ වැක්සින් හිඟා කන එකයි අතර වෙනස මොකක්ද? දෙකම එකයි. කීයද යන්නේ? කෝටි 1000යි. කෝටි 1000ක් හොයාගන්න බැද හොයාගන්න පුළුවන්. හැබැයි ජනතාව සුවපත් කිරීම ඒගොල්ලන්ගේ වැඩේ නෙවෙයි. සමගී ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නිවාස විෂය තමන් සතුව පවත්වාගෙන යමින් මෙරට සමස්ත ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තනමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති ජංගම සේවයට අද එක්වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සත්කාරය ජංගම සේවය අද පැවැත්වුණේ තනමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී.
ගානායකතුමනි මේ මගේ දෙවනි දරුවා මගේ දරුවාට මේ වෙනකොට ඉපදිලා දවස් 5න් එක ඔපරේෂන් එකක් කරලා තියෙනවා මාස 3න් එකක් කරා මොළයට වතුර ගේනවා කියලා ෂන්ට් එකක් දාලා තියෙන දැනට දැන් තවත් ශල්‍ය කර්මයක් කිරීමට තියෙනවා නායකතුමනි අල්ලියනද ශල්‍ය කර්ම ඔව් එයාගේ ඔපරේෂන්ස් දෙකක් කරලා තියෙනවා. ડોක්ටර් වඩනම්බි කරලා තියෙන්නේ කරාපිටියේ. හැබැයි මේගොල්ලන්ට හුඟක් එක්ස්පෙන්සස් ගිහිල්ලා තියෙනවා. මට මේ ඔපරේෂන් එකම නැෂනල් හොස්පිටල් එකේ කරලා දෙන්න පුළුවන්ද? ෂුවර්. ඒගොල්ලන්ට මොනවත් මුදලක් කියන්නේ නැහනේ. අනේ thank you very much. බොහොම ස්තුතියි. ඔයාගේ ඔපරේෂන් එක කිසිම වියදමක් නැතුව නොමිලේ කරලා දෙයි. ඔයාලට තියෙන්නේ කොළඹ යන්න විතරයි. පුළුවන් දෙයක් කරන්න. මෙයාට පොඩි උදව්වක් දෙන්න පුළුවන් නේ. අපි ආරම්භ කරපු නිවාස වැඩසටහන වර්තමාන රජය නතර කිරීම නිසා ජනතාවට විශාල ප්‍රශ්න රසක් නිර්මාණය වෙලා තිබෙනවා. මම පැහැදිලිවම කියන්න කැමතියි සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට රටේ ආණ්ඩු බලය ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගන්නකොට නියත වශයෙන්ම නිවාස විෂය මා සතුවම තබාගෙන රටේ සමස්තයකගේ නිවාස ප්‍රශ්නය විසඳන්නට අපි නායකත්වය ලබා දෙනවා. ආහාර සහ ඖෂධ හැර සියලුම පොලිතින් සහ ප්ලාස්ටික් සැෂේ ඇසුරුම් එළඹෙන මාර්තු 31 වෙනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ඇතුළු ප්ලාස්ටික් සම්බන්ධයෙන් නීති මාලාවක් පනවමින් ගැසට් නිවේදන දෙකක් පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කළා. මෙරට පරිසර දූෂණයට රුකුල් දෙන ප්‍රධාන සාධකයක් ලෙස දි รา පත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිගු කලක සිට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ නොහැකි ඇතැම් ප්ලාස්ටික් ඇසුරුම් වලින්ද මෙරට පරිසරයට පසුගිය කාලේ පුරා එල්ල වුණේ දැඩි බලපෑමක්. මෙම තත්ත්වය තුළ තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. දැනට අපේ රටේ කෘෂි රසායන ඇසුරුම් සඳහා බොහෝ සෙයින් භාවිතයට ගැනෙන පොලියතිලීන් ටෙරප්තලේට් සහ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් එම ඇසුරුම් කටයුතු සඳහා භාවිතයට ගැනීම මේ අනුව තහනම් කරනවා. ඒ වගේම ආහාර හෝ ඖෂධ හැර ඕනෑම වර්ගයක පොලිතින් හෝ ප්ලාස්ටික් සැෂේ ඇසුරුම් තහනම් කරනවා. උදාහරණ විදිහට ගත්තොත් ෂැම්පූ, රෙදි සේදුම් කාරක, හෙයා ජෙල්, හිසකෙස් වර්ණකාරක වැනි සැෂේ ඇසුරුම් නිෂ්පාදනය වගේම අලවියත් මේ අනුව තහනම්. මීට අමතරව සුළං පිරවිය හැකි සෙල්ලම් බඩු නිෂ්පාදනය සහ වෙළඳාමත් මෙම ගැසට් නිවේදනයෙන් තහනම් කර තිබෙනවා. නමුත් බැලුන්, බෝල, දියමත පාවෙන හෝ පිහිනුම් තටාකවලදී භාවිත වන සෙල්ලම් බඩු හෝ ජල ක්‍රීඩා උපකරණ වලට තහනමක් පැනවෙන්නේ නැහැ. ඒ අතරම තහනම පැනවෙන ප්ලාස්ටික් අයිතම අතරට ප්ලාස්ටික් කූර සහිත කොටන් බඩ්ස්ද අයත්. නමුත් වෛද්‍ය හෝ සායනික ප්‍රතිකාර සඳහා භාවිත වන ප්ලාස්ටික් කොටන් බඩ්ස් වලට තහනමක් පැනවෙන්නේ නැහැ. ලෝකයේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍ය 30කට අධික සංඛ්‍යාවක් භාවිතයට ගැනෙන අතර ඉන් ද්‍රව්‍ය 7ක් ප්‍රධාන වශයෙන් මෙරට තුල දැනට ප්‍රතිචක්‍රීකරණයට ලක් කරනවා. පරිසර දූෂණය අවම කිරීම සඳහා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ජාත්‍යන්තරව භාවිතයට ගැනෙන ප්ලාස්ටික් හඳුනා ගැනීමේ කේත ක්‍රමයක් හඳුන්වා දීමටත් පරිසර අමාත්‍යාංශය පියවරගෙන අවසන්. ඒ අනුව ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව ඊට යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය වෙනවා. මෙම තීරණ එළඹෙන මාර්තු මාස 31 වෙනිදා සිට ක්‍රියාත්මකයි. ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට මුදා හැරීමේදී ඒවා අවුරුදු 100 ගණනක් පවතිනවා දිරන්නේ නැතිව. ජාතික පාරිසරික පනතට අනුව මෙම වැරැද්දට හසු වුවොත් එහෙම අංක 31ට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. රුපියල් 10000කට නොවැඩි දඩයකට ලක්වීම හෝ අවුරුදු 2කට නොවැඩි බන්ධනාගාරගත කිරීමට මේ දෙකම හෝ මහේස්ත්‍රාත්වරයෙකුට දඬුවම් වශයෙන් පැනවිය හැකියි.